නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්වතුනි, අද දවසේ අපි ඔබට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් විස්තර කරමින් ඔබට තියෙන මේ ප්‍රශ්න විසඳෙන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්න. විශේෂයෙන් මේ සියදිවින් හානි කර ගැනීම අපිට වර්තමානයේ තුල සමාජයේ තුල නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා. ඊට පස්සේ ඔබ දකින්න ඇති මීට අවුරුද්ධකට දෙකකට වගේ පෙරත් අපේ රට ගත්තහම සමහරු ඔන්න එක්ක මුහුදට පනිනවා, ඊළඟට ලිදේ පනිනවා දරුවෝ එක්ක. දැන් මේවා සිදුවෙනකොට අපි දන්නවා අපේ සමහර මාධ්‍ය කිසිම මාධ්‍ය සදාචාරයක් නැතිව මේවා පෙන්නන මාධ්‍ය රැසක් තියෙන තරගෙට ඔවුන්ට තියෙන තරගයක්. ඒ තුළ සමහර ටෙලිනාට්‍ය වගේ මේවා රඟ දක්වල පෙන්නනවා. ප්‍රවුලේ ප්‍රශ්න අසරණකම කරගන්න දෙයක් නැතු අඩාගෙන ගිහින් ලිඳට පනිනේවා. එතකොට මේවා කීපයක් දකින්නකොට එවැනිම ප්‍රශ්නවලින් පීඩාවිදින බොහෝ දෙනෙකුට මනසට හැඟීමක් ඇති වෙනවා. අපිටත් දැන් තියෙන ඔය විසඳුම තමයි. අපිටත් අන්න අර වගේ විසඳුමක් තමයි තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගෙවල්වල දරුවන්ගේ පවුල්වල ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු අසරණ වෙනකොට අර රූපවාහිනී දැකපුදේ මතක් වෙනවා. ඒ නිසා රැල්ලක් වගේ යනවා. ඒ වගේ දේවල් අපි දැක්ක. සමහරු බෙල්ල වැලදාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍ය වලින් මේවා පෙන්නනවා, රඟපාලා පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලා යනවා. ඒ නිසා විශේෂයෙන් මේ සියදිවි හානි කර ගැනීම වගේ දේවල් මාධ්‍යවල වාර්තා කරද්දී අපි දකිනා ලෝකෙ ගොඩක් දියුණු රටවල් වල එවැනි සිදුවීම් මාධ්‍යවල වාර්තා කරන්න දෙන්නේ නැහැ. ඒවා වාරණය කරලා තියෙන්නේ. ඒ නිසා මෙවැනි දේවල් තුල සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සියදිවි හානි කරගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහි කරගෙන මැරුණු සුගති යන්න පුළුවන් නේද? ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බණ අහලා සුගතිය හිත පිහිටවාගෙන මැරිලා සුගතිය කෙලින්ම නිකන් දිව්‍ය ලෝකෙ පහළ වෙන්න පුළුවන් කියලා හිතන අය ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අද මේ ධර්ම දේශනාව තුළ මේ සියදිවි හානි කර ගැනීම, ඒ තුළ මොන වගේ අකුසල සහගත සිතුවිලිද බලවත් වෙන්නේ, ධර්මයේ හිත පිහිටවාගෙන අපිට සුගතිය හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන්ද, මැරිලා දිව්‍ය ලෝකෙ යන විදිහට සියදිවි හානි කරගන්න පුළුවන්ද, ඒ වගේ කාරණා අපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලමු. ඒ අතර ඔබට ධර්මයේ තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ලගන්නවා. අල්ලගෙන හිතනවා වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණා නම් සියදිවි හානි කරගෙන රහත් වෙන්න මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුළ ඒ ස්වභාවය, ඒ හිතේ ස්වභාවය, ඒ මොහොතේ හිත මොන වගේ සමාපත්තියක් තුළ පිහිටපු වෙලාවක්ද? ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබ දන්නවා වක්කලි හාමුදුරුවෝ ගැන. මේ වක්කලි කියන තරුණයා මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලබපු කෙනෙක්. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලා තියෙනවා. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමී පුරපු මහා පින්වන්ත කෙනෙක්. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දෙසනවා. බණ අහන්න ගියා පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. නැගිටලා යන්න හිතෙන්නේ නැහැ.
කනට නිකං අපි සාමාන්‍ය උදාහරණයට කියනවා මී පැණි වැක්කෙරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි. හිත පිහිටනවා වචන පැටලෙන්නෑ ගැලපිලායනවා. අර්ථ වැටහෙනවා ධර්මය වැටහෙනවා. දැ වක්කලි මේ තරුණය තාම් පැවිදි වෙලා නෑ. බුදු හාමුදුරු බණ කියන රටාව. ඒ වගේ පිංහතුනේ අපේ බුදු හාදුරු දහම් දෙසනකොට උන්වහන්සේගේ සතර දළදාගින් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනගෙන. දහම් දෙසනකොට සතර දළදාග විවර වෙද්දි සුදු බුදුරැසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්යදයක්. ඊළඟට බුදු හාමුදුරන්ගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදු හාමුදුරුවන්ට පිහිටලා තියෙනවා. සසර පිනට මේ වක්කලී තරුණය බලාගෙන හිටිය හරී ලස්සන කෙනෙ. පුතුම ලස්සන මිහිරි කටහඬක් දහම් දෙසනකොට සුදු බුදුරැසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි. මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා හනි මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුව. දැම් මේ නිවන් දකින අදහස තාම නෑ. බුදු හාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකල තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැම් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන ඉදිරියම වාඩි වෙනවා. දැම් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නෑ. බුදු හාමුදුරුව දහම් දෙසන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපයට ඇලුම් කරා හරීම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කිය. ඒ දිහා ආසාාවෙන් බලාගෙනන්න. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවනම් වක්කලි හාමුදුරුවොත් ඒ පිරිසත් එක්කෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියාව උන්වහන්සේ සිරිපා තබනාකාරය උන්වහන්සේ දිහාම බලාගෙන මං බුදු හාමුදුරුව ළඟින්ම ඉන්නවා කියලා බුදු හාමුදුරුව පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඕම කාලයක් ඉන්න ඇත්ති ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකෝට පරවතය. ඒ අසලම තවත් පරවතයක බුදු හාමුදුරන්ගේ ගන්ධකුටි ඈතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුව හිටිය. කාලයක් යනකොට ඉති උන්වහන්සේටත් අසනීප වුණා. බොහෝම අමාරුවන මාරාන්තික වේදනාවක් ඇතිවුණ. හැබැයි මතක තියාගන්න වක්කලි හාමුදුරු බොහොම සිල්වත් කෙනෙ. හොඳට හිත වඩන කෙනෙ. හොඳට සමාධිය වඩන කෙනෙ. හොදට ධර්මාවබෝධයට දැ කාලයක් යැනකොට කය ගැන අනිත්‍ය වසේ බුදුහන්දුරගේ බණහල සිහි කර. ති ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳට ඕම ලෙඩ වුණ. නැකිට ගන්නවත් බෑන්දේ. හොඳටම අමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගානද ලෙඩ වුණට පස්ස වෙනද වගේන මේ බුදු හාමුදුරු දැන් බලන්න යන්න බෑ නැකිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිවනය ආයිස්මතුනේ ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදු හාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තතාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලී භික්ෂු වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න වක්කලීට බොහොම අමාරු අසාධ්‍යයි මට නැකිට ගන්නවත් බෑ තතාගතයන් වහන්සේට පුළුවන්නම් මාව බලන්න ඉන්න කියලා කියන්නකි. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුව හිටිය ගල්ලෙනට වඩිනෝ. දැ වක්කලි හාමුදුරන්ට ඇතින් පේනවා බුදු හාමුදුරුව වඩිනෝ. අර ගිලං ඇඳේ ඉඳලා බිමට බහින්න හදනවා බුදු හාමුදුරුව ඇත දිම වදාලා හා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙ තතාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා ඔබ ඔහොම ඉන්න කියව. බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩහිටි. අහන වක්කලි කොහොමද ඉස්සල්ලා ඇහුව ලෙඩේ ගැන අපි ලෙඩි බලන්න ගිය මහනවනේ බුදු හාමුදුරහන මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩු වෙනවාද වැඩි වෙනවාද ඉවසන්ට පුළුවන්ද දරුණුද ඔබට දරාගන්න පුළුවන්ද ති වක්කලි හාමුදුරුව අසනීප ගැන කිව්ව. ඒ රෝගේ එන්න එන්න වැඩි වෙන. බොහොම අමාරුයි සාමීනි මගේ රෝගෙනං අඩුවක්නන් නෑකි. ඊළඟට බුදුහාන්දුර රහන වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවද අනේ ස්වාමීනී ඒක තමයි කියව තියෙන ලොකුම දුක. ඒ මොකක්ද වක්කලි ඔබට සීලි ගැන ප්‍රශ්නයක්ද. අනේ ස්වාමීනී මට සීලි ගැන ප්‍රශ්නයක් නෑ කියව. මං හොදට සිල් රකින කෙනෙ කන්න එහෙනම් පෙන වක්කලි හාදුර හොඳ සිල්වන්තයි.
එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහරන්න භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ ඔන්න දුකෙන් ඉන්න වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක් අනේ ස්වාමිනි මට එහෙම ප්‍රශ්නයකුත් නෑකි එහෙනම් ඔබට ප්‍රඥාවගේ අනේ ස්වාමිනි මට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි මං ඉස්සර බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න දහම් තිසන හැටි බලන්නේ නවා දවසකට දෙතුන් අතාවත් තතාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා බුදු හාමුදුරන්ගේ ඇස් දෙකෙත් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවා අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ඔය වචනය කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ටේ වක්කලි මේ කුණු ශරීරි දිහා බලන් ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනයමොකන්න අන්න වක්කලීට දහම් ඇස පහළ වෙන්න නුවන පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරෝසු විදිහට මහනව වක්කලී මේ කුණු ශරීරයක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා වක්කලේ මේ කුණු ශරීරය දිහා බලාගනිදලා ඔබට ලැබෙන ප්‍රයෝජනයමොකක්ද වක්කලේ ඔබට මාව දකින්න ඕන නම් ඇස් දෙකෙන් නෙමේක බලන්නතිය යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ ධර්මය දකින්න ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා ධර්මය දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදු හාමුදුරන්ග දකින්න පුළුවන් වක්කලි යමෙක් කියනවනං මාව දැක්කා කියලා එයා ධර්මයෙන් මයි මාව දකින්න යෝ දම්මම් පස්සති සෝමම් පස්සති යෝ මම් පස්සති සෝ දම්මම් පස්සතියා ධර්මයෙන් මයි මාව දකින්න බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කර වක්කලි මේ ඇස අනිත්‍යයි කියල සිහි කර මේ කණ නාසේ දිවකය මනස ආයතනහය අනිත්‍යයි කියල සිහි කර රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන අනිත්‍යයි කියල සිහි කරන්න දැන් ඔබ මේ ධර්ම කරුන් ටික තේරුම් ගන්න ඕන ඒම නැතු වක්කලි හාමුදුරන්ගේ අර සියදි විහානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔත්තනින් වරදින බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරට මේ ගහම්පිර ධර්මයක් කීව මේ ඇස කණ නාසය දිවකය මනස පංච උපාදානස්කන්දේ ඒ පංචුපාදානස්කන්දය තුළ හටගන්න පටිච්ච සමුපාදය ඒව අනිත්‍ය දුක්ඛ අනාත්ම වක්කලි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන තමා තුළ තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි හීන ස්වභාවයෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංචුපාදානස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය විදිහට ගහම්බීර 11 සාකාරයකට විදර්ශනා වඩන ක්‍රමේ ඒකට අපිකින සබ්බලෝකයේ අනබිරත සංඥාව මෙන්න මේ විදිහට ඔබ පංචුපාදානස්කන්ද ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදු හාමුදුරුවයි ධර්මී කිව අනේ වක්කලි හාමුදුරුව වැදගෙන අහගෙන හිටිය ඔය බණටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩිය දැන් වක්කලි හාමුදුරුව පහුවදා දැන් අර ගිලන් ඇදීම නැකිට ගන්නවත් බෑ වේදනාව එන්න වැඩි වෙන වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන් නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි මනසානිත්‍යයි ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්දය අනිත්‍යයි ඔය විදියට ගැඹුරින් සිහි කර පුද්දුම වීරයක් දැ වක්කලි හාමුදුරුවන් කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ මොන තරම් වේදනාවක් කාවත් මන් ධර්ම මනසිකාරීම හිත පිහිට එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙන නිවන අරමුණු වෙන නිරෝධ සංඥාව හිත පිහිටන මතක තියාගන්න පෘතජ්ජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ එහෙමන වක්කලි හාමුදුරුව මාර්ග පල තුළ ඉඳලතිය නිරෝධ සංඥා විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරන නිරෝධ සංඥාව නිවන හිත පිහිටෝන ක්‍රමයක් ඒ තන් සන්තන් ඒ තම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවන ස්වභාවය අරමුණුවෙන් අර කායික වේදනාව තුළ නිවන අරමුණු කරගෙන පුද්දුම වීරයක් වඩන එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකුට පරවතේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් ඇවිල්ලා දෙවිවරු දෙන්නෙක්
එක දෙවි කෙනෙක් බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරයක් වඩනවා කියෝ. අනිත් දේවතාව කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස වක්කලි භික්ෂුවන ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත්වෙන්නේ නෑමයි කියලා කියව. දැම් මේ කියන දෙවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැම් පසුවදා බුදුහාමුදුරුව එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්. මහනෙන නුබලා අන්න රස්සවල් කඳු මුදුනේ ගන්ධකුටිය පේන අර කන්ද මුදුනේ වක්කලි භික්‍ෂූ බොහෝම ගිලං වෙලා රෝගාතුර වැඩඉන්න. උඩහන්සේට ගිහිල්ල මෙන්න මේ පණවිඩේ කියන්න බුදු හාමුදුරන්ගේ වචනයෙන් කියන්නකි. ඒ රාත්‍රී තතාගතයන් වහන්සේ මුණගැහෙන්න දේවතාවරු දෙන්නෙක්කාව. එක දෙවි කෙනෙක් වක්කලි භික්‍ෂුව ධර්මාවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියල බුදුහාන්දුරු ඉදිරී කියා හිටිය. අනික් දේවතාවත් වක්කලි භික්‍ෂු ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා ඒ දේවතාවත් බුදුහාන්දුරු ඉදිරී කියා හිටිය. ඒ දෙවුරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන්ස ඉදිරියේ කියපු කාරණය වක්කලි භික්‍ෂුවට කියන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්‍ෂුවට කියන්න වක්කලි ඔබට ලාමක මරණයක් නම් උරුම වෙන්න. ඔබ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචන කිව්වා කියල වක්කලි හාමුදුරන්ට පණවිඩේ කියන්නකි. දැන් ඔන්න සාමීන් වහන්සේලා දෙනමක් අර කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල්ලනට වැඩිය වැඩම කරලා කියව මේ වක්කලේ අපි මේ ආවේ බුදුහාමුදුරන්ගේ තතාගතයන් වහන්සගේ පණවිඩේකට. දැන් මරණා සන්න හොඳටම අමාරුයි. වක්කලි හාමුදුරු කියන අනේ මාව මේ ඇඳ උඩනම් මට බෑකය බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයක් අහන්න. මා උත්සල බිමින් තියන්න කියෝ. ඉතින් අර සාමීන් වහන්සේලා දෙනම වක්කලි සාමීන් වහන්සේව ගිලන් ඇඳේම අමාරුවෙන් උත්සල බිමින් වාඩි කෙරෙව්. වැඳගත්තා. වැඳගෙන කිව අනේ මට දැන් කියන්න කියෝ. ඊට පස්ස කිව්වා ඒ රාත්‍රී දෙවරු දෙන්නෙක් තතාගතයන් වහන්සේ මුණ ගැහෙන්නයි විල්ලා එක දේවතාවක් මෙහම පණවිඩයක් කිව වක්කලී භික්ෂුව ධර්මාවබෝධයට අප්‍රමාණ වීරයක් වඩන. අනෙක් දේවතාවා මේ විදිහට ප්‍රකාශ කර වක්කලී භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි. වක්කලී බුදුහාමුදුරුවත් තතාගතයන් වහන්සගේ බුද්ධ වචනින්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා වක්කලී නුබට ලාමක මරණයක් නං අත්වෙන්නේ. නුබ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා නුබ වීරිය වඩන්න ධර්මීම සිහි කරන්න කියලා බුදු හාමුදුරු කීවකි. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුව අරඇදේ වාඩි වෙලා ඇල වෙලා දැන් හොද්දටම වේදනාව. මරණා සන්නව අර වේදනාව එන්න වැඩි වෙන. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්දය අනිත්‍ය සිහි කර. විදර්ශනා වඩන. ඒ පංචුපාදානස්කන්ද 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාව හිත පිහිට නිවන අරමුණු වෙනවා ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යන ආයමත් නිවන අරමුණුවේ. වක්කලි හාමුදුරුව මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්දය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණයි ළඟට. උන්වහන්සේ දැලිපිහි අරගෙන බෙල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බෙල්ල කපාගත්ත. දැන් මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නෑ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමේ. එතකොට මොකද මම මේ කතාව ඔබට කිව්වේ මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසියට ගන්නවා. වක්කලි හාමුදුරන්ට පුළුවන්න මට බැරිමකද මටත් පුළුවන් කියලා හිතන. දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාමුදුරුවෝ එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදු හාමුදුරුව වඩිනා වක්කලි භික්ෂුව හිටපු ගල්ලෙනට වැඩිය.
වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපිහියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා. භික්‍ෂූන් වහන්සේලා එතනට ඇවිල්ල බුදු හාමුදුරු කියනවා මහනෙන ඉක්මනට චෛත්‍යයක් කරවන්න මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලී භික්‍ෂුවට ලාමක මරණයක් නන්නේ. ඒ වෙලාව කළුපාට වලාකුලක් වගේ හැඩේකින් වලාකුලක් එහාට මෙහාට යන ඇත්තට වලාකුලක් නෙමේ. වලාකුළු යන්න එක විදිහකටනේ මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්‍ෂූන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අමුතු ජාතිය වලාකුලක් වගේ කළුපාට දුමාරයක් යනවකිව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි. ඔය පාපී මාරයා වක්කලී භික්ෂුවගේ විඤ්ඥානය කොහෙද පිහිටිය කියලා වක්කලී භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වක්කලී භික්ෂුව නොපිහිටි විඤ්ඥානයක් ඇතුව පිරිනිවන් පෑවා කියව. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවානාදී ඉහළ මාර්ග පලයක් ලබපු කෙනෙකුට විතරයි. එදකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංචුපාදානස්කන්දය ගැන හොඳට විදර්ශනාවඩල නිවන අරමුණු කරන එක මේ පෘතජ්ජනයකුට පෘතජ්ජ මට්ටම කරන්න පුළුවන් දෙකුත් නෙමේ. එතකොට වක්කලි හාමුදුරුවෝ අර වේදනාව වැඩිම තැන අස උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත්වෙන්න ඉට නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ තන පිරිනිවන් පාන. එතකොට මේ සිදුවීම අපිට වර්තමානයවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ ද බණයහුව කියලා පින්කං කරා කියලා බුදුන් ඇන්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවේ ඒවා ගලපන්න පුළුවන් දේවල් නෙමේ. ඒ නිසා හොඳට මතකතියාගන්න මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ පැවිදිවෙන්න උත්සාහ කරන කාලේ මම පවා ගොඩාක් පැවිදිවෙන්න උත්සාහ කරද්දි අපිට ගොඩාක් කරදරා අපේ ගෙවල්වල ඥාතීන් දෙමවපියෝ පවා පැවිදිවෙන්න ඉඩ නොදී පැවිදිවෙන්න නම් ඉඩ දෙන්න ෑ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානය අපි යන යන්න තැන ගොඩාක් තැන්වලින් දෙමවපිය අවසරයන්න නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි වාපව ඇරිය. අවසානය ඔහොම කාලයක් ඉඳල ආරන්නේ ගානීන්දලා භාවනා කළ කැලෑවල්වල හිදං හිටිය. කාලයක් ඉන්නකොට මටත් හිතුණා. හොඳට භාවනා කරලා සුගතිය හිත පිහිටවාගෙන දිවිය ලෝකික හිත පිහිටවාගෙන මැරෙන්න්න පුළුවන්නේ සුගතියන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැලපිලා එනවා පුළුවන්නේ. මෙහෙම සුගතිය හිත පිහිටෝලා දිවිය ලෝකික හිත පිහිටෝලා දැම් මගේ තුළ හොඳ සද්ධාවක්තිනවා මං හොඳට සිල් රකින කෙනෙක් මං හොඳට පින් කරන කෙනෙක් මං මේ වගේ ධර්මය දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාාවක් නෑ මං මේ වෙන තන්හාාවකින් කරන දෙයක් නෙමෙයි මට කල්්‍යාන මිත්‍ර ආශ්‍රයයි ඕන මට සුගතියක ඔය වගේ ගැලපිලායනවා. මතකතියාගන්න ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක මෝඩ අදහසා. කාලයක් යනකොට ධර්මය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලෙ මහල් මේ පහළ වෙච්ච අදහස් මොන තරම් අනුවන අදහස්ද කියලා. ඒ ධර්මය නොදන්න කාලි. හැබැයි අපි කාලයක් ධර්මය ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය මේ තන්හාාව ක්‍රියාත්මක වෙන ආකාරි තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් දවේශ සහගත සිතුවිල්ලක් බලවත් නොවී පෘතජ්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන්කමක් නෑ. මතක තියාගන්න සියදිවි හානි කරගන්න මොහොතේ දවේශය බලවත්වෙනවාමයි. ඒ දවේශය එක සුරූපයෙන් බලවත්වෙනවා. දැන් ඔබ දන්නවා සමහරය අපි නික වර්තමාන සමහර සිදුවීන් ඔබ හිතාගන්නකො ඇතැම් මහා ධනවතු ලෝක අපි ගත්තොත් අපි ලංකාව පැත්තකතිල ඔබ ලෝක ගැන හිතන් ලෝකෙ බොහෝම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදි විහානිකර ගත සිදුවම් තින මානසික පීඩනය සමහල්ලාවට ඇතිවෙන ප්‍රශ්න රස්සාවල ප්‍රශ්න එක්ක දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් ගෙවල්වල ප්‍රශ්න දරාගන්න බැරුව සමහරලාවට හිතනවා දැම් මට ඉඳල වැඩක් නෑ. ඊළඟට සමහරයි ලෙඩ රෝග නිසා
අපි හිතමු සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩකඩ තියෙන්නේ 150යි. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා. අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක මතක තියාගන්න. මේ රාග, ද්වේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඤ්ඤාණය පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුළ. ඒ අකුසල මූලයන් තුළ පිහිටපු හිත ඒ විඤ්ඤාණය හැම වෙලාවෙම අකුසලයක් තුළටම තමයි යැදෙන්නේ. එතකොට එවැනි මොහොතක හිතෙනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ නැහැ. ඒ නිසා මං සියදිවි හානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ, අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මය නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක ආගන්න අමාරු. මේ සියදිවි හානි කරගන්න කෙනෙකුට මරණ මංචකයේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. මොකද අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිඝ නිමිත්ත. ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලා එනවා. ඒකට ඇලීම ආසාව ඇති වෙනවා. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙනවා දුක් විඳීම. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදිනවා. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය, අවිද්‍යාව, මෝහේ, මුලාව. ඒ නිසා සමහරු සියදිවි හානි කරගන්නවා මෝහේ මත, මුලාව මත. ඔබ හිතන්නේ දැන් සමහර ඉන්න පුළුවන් ලෝකේ සමහර සිදුවීම් කෙනෙක්ව මෝහෙන් මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදිහට කියන්න පුළුවන් මේ විදිහේ චන්ද්‍රග්‍රහණයක් එන. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොක්කෝ අසහරා කියලා හිටියා ඔය මට මතක ඇති ජපානයේ පුද්ගලයෙක්. ඔහු දහස් ගානක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණොත් සුගතිය යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහය. ඒ මෝහේ මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ ද්වේෂයෙන් හිත හදලා මෝහය තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ, ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා, මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ. ඒ තුළ ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරනවා. එතකොට එක්ක රාග, එක්ක ද්වේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකිනවා දැන් සමහර මරාගෙන මැරෙන ශාස්ත්‍රවාදී පුහුණු කරන්නේ. ද්වේෂයත් මෝහයත් බලවත් කර. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්න. කෙනෙක්ගේ මනස දැන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට මරණයට කියන සබ්බේ භයන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම සත්වයෙක්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිත හදන අය බලන්න. පොඩි දරුවෝ, සමහරට දරුවා ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් කුසේ බෝම්බයක් බන්දලා
ඇගේ ලොකු බෝම්බයක් බැඳගෙන තියෙන දන්නවා මේක පුපුරගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදලා තියෙන්නේ. අපි දන්නවා සමහර සෙදුවින් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් තමන් එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාලබීලා එක හෙලිකොප්ටරේ ගිහිල්ලා බුද්ධ්‍යන්ස හිටිය ඊළඟට ඒ කාලෙ හිටපු අපරාධ පරීක්ෂණන්ස බුද්ධි නිලධාරීන් ඔය සීයිඩ ඔය කාටවත් හොයාගන්න බැරිවෙන විදිහට සැකයක් ඇති නොවෙන විදිහට ඉරියව් තුළින් පවා තමන්ගේ ඉලක්කෙට ගිය ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරු. එතකොට තමන්ගේ මේ මනස මෝහෙන් කොච්චර අන්ද කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද. ඒ නිසා එක්ක ආගමික විශ්වාස තුළ සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුළ ඔබ සුගති යන. විශ්වාස කරනවා මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමෙන් දෙවියන් වහන්සේ නාමෙන් මං මේ දේ කරන්න. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත එතනට පත්වෙන. ඊළඟට බොහෝ වර්තමානය අපි දකිනවා සමහර මානසික පීඩට මේ මනස කියන එක රාග දවේශ මෝහ කියන ක්ලේෂ ධර්මයන් එක පිහිටපු හිත හැම වෙලාම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පිංහතුනේ ඔබ නිතර බණහන්නට ඕන. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානයේ බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව මේ භාවනාවෙන් වෙන්න හිත ශක්තිමත්වෙන. අටලෝ දහමට කම්පා නොවෙන අකම්පිත හිතක් ඇතිවෙන. ලාබාලාභ සැපදුක නින්දා ප්‍රසංසා යසායස ඕක තමයි ජීවිතය. කාලෙකට හොඳට ලැබෙන. කාලෙකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලෙකට ප්‍රසංසායනවා. කාලෙකට නින්දා කරනවා. රටම එකතු වෙලා නින්දා කරන්න පුළුව. ඊළඟට කාලෙකට යාලුව නෑදෑව ඥාතීන් පිරිසඉන්නවා. ඒ පුද්ගලයට කාත් කවුරුත් නැතුව තනිවෙන දවසක් එන්න පුළුව. ඊළඟට ලාබ අලාභ ලැබෙනවා හරියනවා දියුණු වෙනවා. අතේ සතේ නැති දවසක් එන්න පුළන් කවුරුත් උදව්වක් නොකරන දවස. එතකොට මේ අටලෝ දහම ඉදිරී අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනය කඩා වැටීම ඉඳල වැඩක් නෑ ජීවත් වෙලා වැඩක් නෑ මං මැරෙනවා අන්න එහෙම සිතුවිලි හිතට එනවයිට පස්සේ. මැරිලා ගියානං ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවී හානි කර නොගත්තා. හිතෙන් කොච්චර මැරෙන්න්න සැලසුම් කරනවාද කියලා. ක්‍රියාවට බයවුනාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද. අනේ මැරිලවත් යන්නේනේ. බලන්න ගෙවල්ලොල සමහරලාට කොච්චර ඔහොම කියන ඉන්නවත් එක්ක කාටහරි පාඩමක්කු කරන්න. කේන්ති ගියහම තරහ ගියහම මැරිලවත් යන්නේන කියලා කියන. මතක තියාගන්න ඒ චේතනාව තුළ ඒ සිතුවිල්ලත් අකුසලයක්. චේතනාවේ තමන් තමන්ට දවේශ කරනවා තමන්ගේ ශරීරයට රූපයට දවේශ කරන තමන්ගේ ජීවිතයට වෛර කර ඒ තුළ අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා ඔය අටලෝ දහම ඔය ඔක්කොම ගලපල බලන්න ඔබේකින් එක එක්කොලා බාලාභ සැපදුක ඔය ප්‍රශ්න ඉදිරි සමහරයි ඉන්නවා අපේ දැන්ඔයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි ගොඩාක් ඒවගේ සිදුවීන් තියෙනවා ඔය තරුණ තරුණයා සියදිවි හානි කරගන්නේවා ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම හිතට ඇතිවන දුක කම්පාව හැබැයියා ඒ තුළ හිතනවා මං ඉදල වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලිවල තියෙන ස්වභාව හිත ශක්තිමත් නැති වුණහම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මං මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතනයින්නවා ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මං මැරුණට පස්සේ යා ගොඩක් දුක්වේ. මං මැරුණට පස්සේ යා ගොඩක් අඩයි. අනුම දුකක් ඇති කරවන්න තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරනයි. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් එන අවස්ථා තියෙනවා. දරුවෝ සීදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්චාය අපි ළඟට එක්කන්ගෙන. සමහරය වහබීලා කොහොමහරි බේරිච්චාය ඉන්න.
සමහර දරුවෝ ඇවිල්ලා අඬා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මේ වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ Taman ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳලා වකුගඩු නරක් වෙලා අක්මාව නරක් වෙලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනි දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් සිතුවිලි වල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහර තමන්ගේ ශරීරය ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරේ මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරියේ දැන් සමහර රටවල් වල නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සියදිවි හානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නම් එයාගේ වයස බලපානවා. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සියදිවි හානි කරගන්න ඒ රජයෙන් අවසර දෙනවා යාට. එක්කෝ එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එක තැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගාන අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳෝල මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි ඒ කර්මය ගෙවන්න නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා. ඒ සසරේ කර්මයේ කවදා හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකයකට ආවත් තිරිසන් ලෝකයක කොහේ ඉපදුනත් ඒ කර්මය ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපායේ මහගෙදර කරගෙන අපායට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ඔය പ്രേතවත්වයේ ඔබ බලන්න പ്രേතවත්වයේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්ෂණ සංයුත්තේ තියෙන പ്രേතයෝ ගැන. සමහර പ്രേතයෝ ගිනිගෙන පිච්චෙනවා. ආයෙමත් පහළ වෙනවා ඒ විදිහටම. ආයෙ ගිනි ගන්න. ආයෙමත් පිච්චිලා ඉවර වෙනකොට ආයෙ පහළ වෙනවා. ඒ වගේ പ്രേතයෝ ගැන තියෙන මතක තියාගන්න සමහරු ගිනි තියාගන්න. ඒ ගිනි තියාගෙන මැරුණට පස්සේ ඉවර නෑ. දැන් සමහරු හිතනවා මම මැරුණට පස්සේ ඉවරයිනේ. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මයෙන් සසරේ ආත්ම 100,000 ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහර අය പ്രേත ලෝකවල උපදිනවා ඒ ආත්මෙම ගිනි ගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විඳිනවා. කෑ ගහනවා විලාප දෙනවා. පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරයේ ස්වභාවය එහෙමයි. නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැන් ලක්ෂණ සංයුත්තේ තියෙන අහසේ පා වෙලා යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා, ශරීරෙ ගිනි ගන්නවා. විලාප දිදී අහසේ යනවා. ඒ වගේ සමහර ඔය භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනි ගන්න පිඹුරු හැටියට ඒ කර්මානුරූපී ශරීරෙ පහළ වෙන හැටි. ඊළඟට සමහර අය ඉන්නවා ප්‍රේතයෝ ගැන තියෙනවා මුළු ශරීරෙම ඇටකට කුඩු වෙලා යනවා කියලා. හිසට විශාල කුළු ගෙඩියක් වගේ දෙයකින් පහරක් වදිනවා. කර්මානුරූපී ශරීරෙ කුඩු වෙලා යනවා. ආයි යාවෙලා හැදෙනවා. ආයි අර වගේ පහරක් වදිනවා. ඒ වදින පාරට ඒ වේදනාව විඳිනවා. ආයමත් ආත්ම ඒ තුළ දැන් සමහරලාවට කල්ප ගන්න ඒ විදිහට විදෝ කර්මිකව මතක තියාගන්න සමහර අය ඔය වගේ බෙල්ලි වැලදාගත් අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ලි වැලදාගෙන මැරුණා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් මතක දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ෂණිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කියලා. මතක තියාගන්න මොන චේතනාවෙන් දැන් සමහර අය අපි දන්නවා එක පුද්ගලයෙක් ඔය වගේ ධර්මයේ වැරදි විදිහට අල්ලගත් එක පුද්ගලයෙක්. තමන්ගේ බිරිඳත් එක්ක හැබැයි පින්කම් කරපු කෙනෙක්. පින්කම් කරා ඔය ආරාමවලට ගියා, චෛත්‍ය පින්කම් කරා, සිල් ගන්න ගියා. හැබැයි ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. මේ පුද්ගලයා ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇති වෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා
ඒ වෙලා ඒක බේරන්න ආපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා වෙන කඩයක් වගේ ගයක් තැනක් තිබුණා. එතනට ගිහිල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට ඒ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණ පටියක් දාලා බණ අහලා බුදුන් ඇඳලා බණ අහගෙන තමයි සියදිවි හානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන්තියා දැන් බලන්න අර දේශ හිත කේන් තමන් එක්ක පලිගත්තා. හැබැයි ඒ පලිගන්නකොට හිතුවා මේ ධර්මය සිහිකරගෙන සමහර විතනවා මේ මුං තමයි මට ඉන්න හතුරු. මං මේ ඔක්කොගෙම ගැලවිලා මං සුගතිය කියන. එහෙම යන්න පුළුවන්කමක් නෑ. මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි. ආත්මයක් නෑ අනාත්මයි. ආත්මයක් කියන්නේ තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක්. ආමම් මෙතනට යනවා කියලා තමන්ට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කර්මයෙන් අපි වැදගෙන යන්නේ. ඒ පුද්ගලයා දවසකට 2 පස්සේ තමයි හොයලා බැලුව ගෙදරාවේ නෑ. ඊට පස්සේ දවස් 2කට විතර පස්සේ තමයි ගිහින් බලනකොට අර වහලා තිබ්බ ගෙදරක මැරිලා අර බණ පටියේ හාට මෙහාට ඒක රිවයින් වෙවි බණ පටිය යනවා හොයාගන්නකොට. එතකොට දැන් මේ වගේ සමහර ධර්මී වැරදියට අල්ලගත්තයි. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය දැන් බෙල්ලෙ වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ලෙ වැල දාගත්තත් ඒ මොහොතෙන්නේ විශාල වේදනාව. උගුර හිරවෙනකොට බෙල්ල හිරවෙනකොට ඔබ බලන්න මළමුට්ට පහවෙලා මැරෙන් බෙල්ලි වැල දාගත් අය මළමුට්ටා ඔක්කොම ගිහිල්ල තියෙන ඇඳුම් වල ඉදා. ඒ නිසා විශාල වේදනාවක් එක ගලෝගන්න බෑ අත් හිරවෙන දඟලනවා බේ දඟලනකොට තමයි බෙල්ල හිරවෙලා ගැලවේ උගුරු දන්න කැඩෙන්. ති ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුළ එතන දවේශය බලවත්තේ. ඒ නිසා දවේශයෙන් සියදිවි හානි කරගෙන දවේශ හිතක් තුළ කේන්තියෙන් එක්කො තමන් ගැන තමන් දැයි පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරු හිතනවා යා කාටවත් වෛර කරේ නෑ යා කාත් එක්වත් තරහකට කරගත්තා නෙමෙයි එයා මේ අසනීපයන් නිසයි. එතකොට හිතන්න යාට දවේශතින් විත දැන් එයා ගැන තමන්ගේ ශරීර ගැන තමන්ගේ ලෙඩ රෝග ගැන එක්කො තමන්ගේ වයස ගැන තමන්ට වෛර කරන එක්කො බාහිර පුද්ගලයෙක් නිසා හිතනවා මුං එක්ක ඉන්න එක කරදරයි මං මැරෙන ඒ අන්න එහෙම හිතර එක්ක අනිත් අය නිසා දවේශයක් ඇති එක්ක තමන්ට දේශ කරන. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මග අපායට වැටෙන මගක්. ඒ තුළ සියදිවි හානි කරගෙන සුගතියක යන්න පුළුවන්කමක් නෑ. තිය නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම හොඳට තේරුම්ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක් ඉපදීමම දුකක් ජාතිපි දුක්කං ජරාපි දුක්කං ව්‍යාධිපි දුක්කෝ මරණම්පි දුක්ක ඉපදීමත් දුකක් ලෙඩවෙන එකක් දුත්කා වයසට යන එකක් දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක් අප්‍රියන් සමග ජීවිතේම තරහකාරයෝ හතුරෝ ඉරිසියාකාරයක ජීවත්වෙන ඒකත් දුකක් මරණයක් දුක මොන විදිහට මැරුණත් දුකක් සැප සහගත මරණ නෑ බලන්න හැම මරණයක්ම හිතන් දුකක්. එතකොට ඒ වගේ දැ සමහරු ඒ ස්භාවික මරණයට බයින් කලින් ඉස්සර වෙන සියදි විහානි කරගන්න ඒකත් දුක. එදකොට ඔක්කොම බුදුහාන්දුර වෙන මානසිකදු සෝක වැලපීම් දුක්ක දෝමනස්ස උපායාස බලන්න කොච්චර හුල්ලනවාද කියලා මිනිස්සු මානසිකදු ඔළුවට ගහගන්නවා පපුුවට ගහගන්නවා විලාප දෙනවා. ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මය තුළින් හිතන්න ජීවිතයේ හිතන්න දැක් ඔබ බලන්න සමහර චරිත දිහා උපතින්ම අතපායි නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා. අද සමාජ ඉහලටම බුද්ධිමත්ත ලෝකෙ පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්න උපතින් අතපායි දෙකම නැතුව ඉපදිච්චයි. ලෝකෙ බොහොම බුද්ධිමත්ව ඉන්න. සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් කපන්න වෙනවා. දැම්මට ඉඳලා හැඩක් නෑ කියලා හිතෙනවා. එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙන. දැන්නම් මට ඉඳලා වැඩක් නෑ කියලා සීදි විහානි කරගන්න හිතන. ජීවිතේ ඔබ බලන්න සමහර මිනිස්සු විදින දුක් සමහර රටවල් අප්‍රිකානු වගේ රටවල්වල මිනිස්සු විදින දුක
ඉන්දියාවගේ රටවල්ල බලන්න මිනිස්සු විදින දුක එක බෝක්කුවක් අස්සේ ගත්තත් පවුල් 20ක් විතර ජීවත්වෙන සමහර තැන්වල ඒ තරම් මිනිස්සු ජීවිතයේ දුකක් විදින්න. එතකොට මේ දුකෙන් අපිට සියදි විහානි කරගත්තා කියලා දුකෙන් මිදන්න බෑ. තව තවත් අන්ත දුකට වැටෙන මිසක්. බුදු හාමුදුරු පෙන්නුවේ දුක අවබෝධ කළ යුතු දෙයක්. දුක අවබෝධ කරන්නයි වීරිය වඩන්න. ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මය දේශනා කරන්න. දැන් ඔබ හිතන්න මරණ සතිය දැවකත් පටල ගන්න පුළුවන්. ඒනම් අපි මරණ සතිය භාවනාව වඩන්න කියලා. මරණ සති භාවනාව තියෙන්නේ මැරෙනවා කියලා හිතන එකක් නෙමෙයි. මරණ සති භාවනාවද අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය. මරණයට පත්වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා දැම්මම් මැරුණුත් කොහේ අයිද. මං ඊට පෙර අප්‍රමාදීව ධර්මය දියුණු කරනවා. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුව. ඊට කලින් මං අප්‍රමාදීව ධර්මය දියුණු කරනවා. අද දවස කොච්චරනම් මට මැරෙන් අවස්ථා යෙදෙනවද. මං කොහොමහරි ධර්මය සී කළ ධර්මය දියුණු කරගන්න. එයා මරණ සතිය වඩල අප්‍රමාදී වෙන. එනිසා පිංගතුනි ඔබට ප්‍රශ්නයනකොට දුකක් කනගාටුවක් එනකොට කර්ම විපාකවල ස්වභාවේ තමයි ඔබට කවුරුත් පිහිටට නැතිවෙන්නත් පුළුවන්. ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මය පිහිට කරගන්න. බාහිර පිහිටක් හොයන්න යන්න එපා. ධර්මය පිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න. අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නුවේ පුට්ටස්ස ලෝක දම්මේහි චිත්තං යස්සන කම්පති. අසෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක දම්මේහි මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති. යාගේ හිත කම්පාවකට පත්වෙන් නැත්නම්. අසෝකං විරජංකේම. එයාගේ හිත නොසැලී විරාජමානව පවතිනවන. ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් කියලා. තිය නිසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්කෝ දරුණු ප්‍රේතාත්මොල ඒ වගේම නැවත නැවතත් ඒ සුරූපයෙන් අපේ ඇහැට නොපෙන්නාට දුක්විදිනවා. ඒ වගේ සමහර පේනයින්න භාවනා කන සාමීන් වහන්සේලා ඉන්න සමහර හැකියාවන් නැති පොඩි දරුව ඉන්නවා ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීන් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච සමහර හාමුදුරල දැකපුය සමහර සිදුවීන් ඉතින් ඒ අපිට අද වර්තමාන උප්පු කරන්න සාධකයක් නෑ. නමුත් අපිට ධර්මය බුද්ධ දේශනාවලින් සූට දේශනාවලින් අතීත සිදුවීන් වලින් අපිට ගලපල පෙන්නලා දෙන්න පුළුවා එවැනි ආත්මොල උපදිනවා. සමහර ගිනිතියාගත් අය අමනුස්සේ හැටියට ගිනිගන්න ශරීර ඇතුව උපදිනවා තව තවත් කෑග ගහදුවනු අනිත් අයට පේන්න. කෙනෙක් හිතන්න පුළුවන් දැන්යා මැල්ල ගොඩක් කල්න කියලා. හැබැයි යා තාමත් ප්‍රේත ලෝක ගිනිගන්න ශරීරයක් ඇතුව දුක්විනිට කෙර. සමහරා ඉන්නවා එක්කෝ දියල්ලකින් පැනල මැරිලා. දැන්ගේ මිනිිය වල්ලත් අවුරුදු ගානක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මාන් රූපිය තාමත් එතනින් උඩින් පනිනවා. එය අර විදිහටම කෑගහගෙන පනිනවා මැරෙනවා ආය අමනුස්්‍ය උඩට යනවා ආය පහලට පනිනවා. ඒක තමයි යාගේ ජීවිතය. අවුරුදු ගණන් ඒ විදිහටම ප්‍රේත ලෝකෝල විදෝනු. බෙල්ලි වල දාගත්තා ඒ බෙල්ල හිරවෙච්ච වේදනාවම විදෝනු. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්තොලෙන සමහර සිදුවීම් තියෙන. ඒ වගේ එක්කො සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා. ඒ අයම ආත්ම ගනම් බෙල්ලි වැලදා මෙව කර්මාන් රූපය යන්න දේවල් මතක තියාග ඔබහල ඇති එක එළුවෙකුගේ බෙල්ල කපල. ආත්ම 500ක් බෙලි කැපුම් කකා මැරුම් කන්න සිදුවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේන. ඒ නිසා කර්මාන් රූපය සමහර ඒවා කර්ම විපුරුද්ධට යනව සසරේ. ඒ නිසා ධර්මය දියුණු කරගන්න මහන්සිගන්න ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්ුවෙන් නියසිලට පස්්ටිකක් කරගෙන. සතරාපායගත පිරිස මහපොළොවේ පස් වගේ කිය. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව. ඒ මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවේ. දිවි දෙවනි කොට ධර්මය වඩන්න. ධර්මය දියුණු කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැ ඔබට හිතෙන ඔබට ගෙදරේ පාන දැමක සමහර සිදුව අපිල ගෙදර ඉන්න බෑ කියන. පවුලෑ ඇත් එක්ක ඉන්න බෑ කිය. එක්කො මට එපා වෙලා තියෙන මට මැරෙන්න්න හිතෙනවා.
එවැනි වෙලාවට ඔබට ඉන්න බැයි නම් ඔබ සුදුසු අඩුගාන ආරණ්‍යකට ගිහිල්ලා පැවිදි වෙන්න. පන්සලකට හරි ගිහිල්ලා එතන වත් පිළිවෙත් ටිකක් කරගෙන බුදුන් ඇඳලා අතුපතු කාගෙන ඔබ මාසයක් විතර ඉන්නකොට අර අදහස් යනවා. සමහර දරුවෝ එවැනි ජීවිතේ නැති කරගන්න හිතාගෙන තීරණ ගත්ත අය සමහර අය අද හොඳ ජීවිත ගත කරන. ඒ නිසා ඒ මොහොත මග හැරගන්න. සමහරලාවට ඒ මානසික පීඩනය ඔබට තියෙන එක සතියක් වෙන්න පුළුවන්. එක මාසයක් වෙන්න පුළුවන්. එක්ක සමහරට මාස 2-3ක් වෙන්න පුළුවන්. ඒ කාලේ මග හැරගන්න. ඒවට ධර්මය කියන්නේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න, නිතර බණ අහන්න, ධර්මයෙන් හිත සනස ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් අය කතා කරනවා අපේ මේ දේශනාවල. ඒ නිසා අපි කොහේ හිටියත් නිතර බණක් පටිගත කරලා අන්තර්ජාලයට හරි මේ මුදා හරින්න. බොහෝ තරුණයෝ මේ ඉන්ටර්නෙට් එකේ YouTube වල ඊළඟට අපේ Facebook පිටුවේ බණ අහලා ධර්ම සාකච්ඡා අහලා ජීවිතේ ගොඩාක් හදාගත්ත අය. මැරෙන්න හිතලා අද ජීවිතේ හදාගෙන පැවිදි වෙලා හොඳට ගුණධර්ම රකින්න අය. සමහර අය ජීවිතේ නැති කරගන්න කීප වතාවක් උත්සාහ ගත්ත අය. බේරිලා ඊට පස්සේ අපේ බණ අහලා සමහරු මැරෙන්න හිතාගෙන යනවා. ඒ ගිහිල්ලා ලණුවක් දාලා බෙල්ලවැල දාගන්න ආයි හිතනවා බණ මතක් වෙනවා. මම මැරිලා අපායට යයි නේද කියලා හිතෙනවා. ආයි ඇවිල්ලා පැත්තකට දාලා බණක් අහනවා. ඒ බණ අහලා හිතා ගන්නවා මං ගිහිල්ලා කොහේ හරි පන්සලකට හරි ගිහිල්ලා පිනක් කරගන්න. සතියක් දෙකක් යනකොට අර අදහස හිතෙන් ගිහිල්ලා හොඳට ජීවත් වෙනවා. අද සමාජයේ ඉහළ තැන්වල ඉන්නවා. ඔබ ඔබේ ජීවිතේ දිහා ආපස්සට බලන්න. ඔබට කොයිවත් කී සැරයක් ඔය වගේ සිතුවිලි ආවද? ඉඳලා වැඩක් නැහැ. මැරුණා නම් හොඳයි. මැරිලා ගියා නම් හොඳයි. මැරෙන්න උත්සාහයක් නොකරත් මැරෙන්න හිතපු අවස්ථා කොච්චර ඇද්ද? ජීවිතය කියන්නේ අපි මැරි ඉපදි දුක් විඳ යන තැන. ඒ නිසා දුකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිසයි ධර්මයේ තියෙන. ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගන්න. ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු.